තුනුරුවනේ අනන්ත ආශිර්වාද බලෙන් ලෝවැසි සියලු සත සුවපත් වේවායි අපේ පැතුමයි. වසර 2500ක අවිච්ඡින්න ඉතිහාස කතාවේ මහින්දාගමනය යනු අපේ රටවැසියන් විමුක්තියේ සුවදායක මාර්ගයේ වෙත විවර කළ අසිරිමත් ආගමනයක්. ඒ ආගමනයේ සමරමින් ස්වාධීන රූපවාහිනිය සත් සිතින් සදහැ සිතින් ඔබ වෙත සමීප කරන වැඩසටහන් මාලාවයි ආලෝකෝ උදපාදී. පොසොන් සඳ මඩලේ ආලෝකයෙන් මොහඳුර දුරු වී ලොවම එළිය වේවායි පැතුමෙන් අපි මේ වැඩසටහන ඔබට සමීප කරනවා. එහි තවත් සුවිශේෂ අංගයක් වෙත අපි යොමු වන්නට බලාපොරොත්තු වෙන්නේ තුරුණු සිත් දහමින් පෝෂණය කරන්නට නිවෙන තුරුණු සිත් නමින් මෙතෙන් සිට මේ වැඩසටහන ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. අපි තාම ගෞරව නමස්කාර පෙරදැරිව ආරාධනා කළා බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවසරයි අපේ හාමුදුරුවනේ. ඒ වගේම අද දවසේ මේ වැඩසටහනට අපිත් එක්ක එකතු වෙනවා බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල් දෙකෙහි තරුණ දුවා දරුවන්. අපි අද දවසේ මේ නිවෙන තුරුණු සිත් වැඩසටහන තුළ තුරුණු වියේ මේ දරුවන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව කතා බහ කරන්න සූදානම්. අපි හාමුදුරුවනේ අපි කොහොමද මේ වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගන්නේ? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපින්වත් අමිල මහත්මයාණනි, අපේ දරුවන් සියලු දෙනාටමත් මේ සදහම් සාකච්ඡාව නරඹන අසන ඔබ සැවමත් නිදුක්ව නිරෝගීව සුවපත්ව සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ මහින්දාගමනයෙන් සුපසන්න වූ සිත් ඇතිව ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා ලැබ ඒ උතුම් වූ සැනසෙල්ල පිණිස ධර්මාබෝධයේ පිණිස කෙලෙසුන්හි නිවීම පිණිසම උපනිශ්‍රය වේවායි හේතු වේවායි පළමු කොට අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. අමිල මහත්මයාගේ ජීවිතේ අපි මොනවද හොයාගෙන යන්නේ? ලෝකේ කවර જાතියක් කුමන භාෂාවක් කතා කළත් කුමන ආගම දහමකට සංස්කෘතියකට අයිති වුණත් මොන පාටින් පේන හිටියත් හොයාගෙන යන්නේ ඔබේ වචනයෙන් සඳහන් කළොත් ආදරයයි කරුණාවයි. ආදරය කරුණාව නැති තැන හිස් තැන මුළු ජීවිතේම තනිකමක් පාළුවක් හුදකලාවක් කාන්තාරයක් වගේ ඔබේ හදවත් වලට දැනෙන්න පුළුවනි. එහෙමනම් ආදරය කරුණාව ලිංගතුකම හොයාගෙන යන මිනිස් සිත්වලට මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුෂ්‍ය රත්නය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගිනිගත් සිත්වලට අමා සිසිලක් බඳු සිසිල් පැම් පොදක් හා සමානයි. අද දවසේ අපගේ මේ තරුණ වියට පාතබලා නව යෞවනයේ පසුවන අපේ මේ දුවල පුතාලා අප ඉදිරියේ සංකේතාත්මකව හිටියත් අමිල මහත්මයාණෙනි, මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසෙමින් අප හා සමග සම්බන්ධ වන්නේ නම් ඒ ඔබ සියලු දෙනාගේම හදවත්වලටයි අපි මේ පණිවිඩය ලබා දෙන්නේ කතා කරන්නේ. අද දවසේ අපි බලාපොරොත්තු වන්නේ ප්‍රධාන වශයෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳව කතා කරන්න. අපි හැම කෙනෙකුටම ජීවිතේ යම් ආශ්‍රයක් ඕන කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලත් කල්යාණ මිත්‍ර සම්පත්තිය බොහොම වටිනවා. දිනක් තථාගත බුදුරජාණන් වහන්සේ සමීපයට පැමුණුණු ආනන්ද ස්වාමින් වහන්සේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයෙන් හරි අඩක් පවතින්නේ සත්පුරුෂ ආශ්‍රය කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා නේද කියලා.
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ආනන්ද එහෙම කියන්නට එපා. ආනන්ද එහෙම කියන්නට එපා. මේ ශාසනයෙන් අඩක් භාගයක් නෙමෙයි. මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසායි. ඒ නිසා කලන මිතුරු බව සිත්වලට හදවත්වලට දැනුණු තැන තරුණ සිත් කියන විදියට නම් පැලේ හිටියත් පැදුරේ හිටියත් ගහක් යට හිටියත් අපේ සංස්කෘතියට අනුව අමිල මහත්මයාණන් ලුණු මිරිසුයි බතිය වුණත් රාජ භෝජනයක් වගේ හිතවලට දැනෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති වුණාම කලන මිතුරෙක් කලන මිතුරියක් අපි ජීවිතයට එක අය දෙදෙනෙක් නෙවෙයි බොහොම වෙන්න පුළුවන්. එහෙත් අපි හඳුනා ගන්නවා දැන් මේ සාකච්ඡාව ඔස්සේ හැබැයි කල්යාණවන්තයා හෝ කල්යාණවන්තිය කවුද කියලා. එහෙත් කල්යාණවන්තය හොයන්න අන් අයගේ දොරටට තට්ටු කරන්න ඉස්සෙල්ලා තමාගේ හදවතේ දොරට ඉස්සෙල්ලා තට්ටු කොට බලන්න ඕනේ. මම කල්යාණවන්තයෙක්ද කියලා. මට මම සත්පුරුෂයෙක්ද මට ඔබ ඔබට කල්යාණවන්ත නොවූ තැන ඔබ කොහොමද තවත් කෙනෙකුට කල්යාණවන්තයෙක් වෙන්නේ? හැඬු කඳුලක් ඔබ හිත රිද වූ තැන ඔබ කොහොමද හඬන කඳුලක් පිස දමන්නට ඉදිරිපත් වෙන්නේ? ඒ නිසා ඔබ ඔබට කල්යාණවන්තයෙක් වෙන්න ඕනේ. ඔබ ඔබට කල්යාණවන්තයෙක් වෙච්ච තැන මහා කාරුණික මේ ලෝකයේ සියලු සත්‍යයන්ටම තුන් ලෝකයේ සියලු සත්‍යයන්ටම මහා කල්යාණ මිත්‍රයන්න් වහන්සේ බවට පත් වූ උත්තරීතර කල්යාණ මිත්‍රයන් වහන්සේ බවට පත් වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මයේ සුවඳ සිසිලස අපට දැනෙන්න පටන් ගන්නවා. ඒ කල්යාණ වන්තයෝ නිසා කුසල් උපදිනවා. අකුසල් නැතිව යනවා. නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් වැරද්ද නොහඳ සියල්ලම බැහැර වෙලා යනවා ජීවිතෙන්. ඒ නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් දෙදෙනෙක් එකතු වුණු තැන කීප දෙනෙක් එකතු වුණු තැන හදවත් වලින් මතු කරගෙන කියන්න කෙනෙක් ඕන වෙච්ච තැන මුහුණු දෙස බලාගෙන ලෙන්ගොතකමෙන් කරුණාවෙන් ඔබේ කතාවට මම අහුම්කම් දෙන්නද? එහෙම නැත්තම් මගේ කතාව ඔබට කියන්නට. මෙන්න මෙතන ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය අපි හිතවලට මොන තරම්ද කියලා ඔබට දැනේ. මේ දරුවන්ගේ ජීවිතවලට ලං වෙන්න ඉස්සෙල්ලා තවමත් මේ දරුවෝ සියලු දෙනාම මේ වයසේ පසුවන අම්මලා අපච්චිලාගේ නැත්තම් අම්මලා තාත්තලාගේ සෙවණේ පසු වෙන දරුවෝ ඔබට ඔබේ ජීවිතේ සමීප වෙච්චි ඇසෙන් ඔබ දුටුරුව මුලින්ම ඒ මගේ අම්මා ඔබට දැනෙනවා නම් මේ ලෝකයේ මුලින්ම දුටු මුහුණ හදවතට දැනුණු ඔබේ වචනෙන් ලස්සනම රුව ඒ අම්මා කියලා ඒ තාත්තා අපච්චි කියලා මගේ දුවේ පුතේ ලොකු පුතේ පොඩි පුතේ ලොකු දුවේ පොඩි දුවේ කියලා ඔබේ හදවත් වලට දැනිච්චි ඒ කල්යාණවන්තකම ඔබේ හිතවලට දැනෙනවද? තරුණ වයසේ බොහෝ සිතුවිලි මුදුන් වෙලා මෝදු වෙලා හිත තුළ පැලවෙනකොට ඒ පැලවෙන්න ඕනේ පෑන් පොදක් වගේ ගුණබර අම්මාගෙන් අපච්චිගෙන් ඔබේ හදවත් වලට දැනුණු ඒ සුවඳ හා සමගින් අම්මා මගේ කියලා රකින්න නිසා දරුවන් අම්මා වුණා. මමයතීති මාතා රක්කතීති පිතා මගේ කියලා දරුවන් රකින්න නිසා නලවන්නේ සතප්පවන්නේ පිරිමදින්නේ හදවතටම සුවපත් බවක් ඇති කරන්නේ නම් ඒ අම්මායි. රාජ මජ්ජං සුපතිට්ඨං මට නොපෙනුණු ලෝකෙ පෙන්නලා දීලා මට නොලැබුණු සැප සම්පත් දීලා මටත් වඩා උගත්කමකට ගෙනල්ලා අන්නේදාට පියුණාදෙන් මගේ ඇස් දෙක. ඒ සරල අදහසෙන් අපේ සංස්කෘතිය අනුව සඳහන් කළ කවුද ඒ මුලින්ම ඔබේ කනට කෙඳුරුවේ කොඳුරන්න හදන්නේ? නව යෞවනයට ඇතුල් වෙච්ච ඔබට තරුණ දුවේ පුතේ කවුරු කොහොම ඔබට කිව්වත් අමිල මහත්මයාණෙනි මම නුඹට කැමති නුඹ සමග හැමදාම ඉන්නවා කියලා. වරදක් නැහැ. අවංක හදවත්වල ඇති වෙච්ච සිතුවිලි ඒ වුණත් ජීවිතේ මුලින්ම ඔබට කතා කළේ පුත්තාවත්තු මනුස්සානම් නුඹලා මගේ වස්තුව කියලා. ඒක චක්කුම් විය ඇස් දෙකක් නෙමේ ඊට වඩා වටිනව එක ඇසක් නම් ඒ ඇස වගේ කියලා. ඒක හදයන් විය නුඹලා මගේ හදවත. අද ඇහෙන්නේ නුඹ මගේ මැනික නුඹලා මගේ පණ ආදී වශයෙන් මේ සංස්කෘතිය ඇහෙන විදියට ඔබට කෙඳුරු හඬ මෝදු කළ හදවත්
ඔබ සිත සුවපත් වූ තැන ඔබට ඒ අම්මා හැබෑම කල්යාණවන්තියක් නොවේද? ඒ තාත්තා අපච්චි හැබෑම කල්යාණවන්තයා නොවේද කියලා ඔබ දැන් අහන්න. ලෝකේ බොහෝ දේවල් හොයාගෙන යනකොට මේ වයසත් එක්ක අලුත් දේවල් ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් හොයන වෙලාවේ ඒ අම්මගේ අපච්චිගේ ලෙන්ගතුකමත් ඔබ පිය නැගූ පාසල මේ කාලය තුල කොරෝනා ඌදුර නිසා තරමක් එදා වගේ දෙපයෙන් ඇවිද ගොස් ගුරු මෑණිවරු පියවරුන්ගේ සෙවණි ඉගෙන ගන්නට බැරි වුණත් ඒ අන්තර්ජාලයේ ඔස්සේ ඔබ දකින්නවා සම්බන්ධ වෙනවා. නමුත් ඔබට එදා පාසල් සෙවණෙහි ගුණබර අම්මලා අපච්චිලා වගේම හැබෑම හදවතින් ලෙන්ගතුකමින් ඔබට කතා කළ මයි පුතේ දුවේ කියලා. ඔබේ දියුණුව දැකලා සතුටු වෙච්චි ඒ ගුරු දෙමව්පියෝ ඔබේ හිත්වලට දැනෙන්නේ නැද්ද? දෙමව්පියෝ වගේම නුඹලා මේ ලෝකේ කොතනක හරි සතුටින් ජීවත් වෙනවා නම් මහ පොළේ පය ගහලා අපිට සැනසෙන්න පුළුවන් කියලා. අම්මා පච්චිගේ තාත්තගේ හඬ වගේම ඒ පින්වත් ගුරු මෑණියන්ගේ ගුරු පියාණන්ගේ අමිල මහත්මයාණනි ඒ වදන් බොහොම වටිනවා. ගුරු පියාණන් ගුරු මෑණියන් ඒ වචන අපේ ජීවිතවලට බොහොම වටිනවා. ඒ ගුරු මෑණියන්ගේ පියාණන්ගේ වදන් ජීවිතේ නැවත කවදාවත් මුණ නොගැහුණත් යම් විටක පාසල් අවදියෙන් අනතුරුව මගෙන් ඉගෙනගත්ත අකුරු කියවූ දරුවෝ ලෝකේ කොතනක හරි සතුටින් ජීවත් වෙනවා නම් ඒ මතකය මොනතරම් සුවඳක්ද කියලා අහන්නම ඕනේ. ඒ ගුරු මෑණි කෙනෙකුගෙන්මයි ගුරු පියාණන් කෙනෙකුගේ. ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියෝ ඔබේ මේ යහළු මිතුරෝ ඊළඟට බොහොම වටිනවා. මේ යහළු හිත මිතුරෝ බොහොම වටිනවා. අපි පසුව සාකච්ඡා කරමු. ඔබට කල්යාණවන්තයෙක් වෙලා අන් අයටත් කල්යාණවන්තයෙක් වූ තැන හැබෑවටම තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව හැබෑම කල්යාණවන්තයා මම බවට මට පළමුවපත් වෙන්නේ ඔබ නොවන ඔබ නොවේ. අමිල මහත්මයාණනි අශෘතව පෘථග්ජන ලෝකයේ බොහෝ විටක කියනවා අහන්න ලැබෙනවා ඔබ නොවන ඔබ තමයි ඔය කතා කරන්නේ ඔය හැසිරෙන්නේ ඔය බලන්නේ කියලා. එහෙත් බෞද්ධ දර්ශනය තුළ ඔබ වන ඔබම හදවතේ පත්ලෙම්ම අවංකවම ඔබ කවුද කියලා ඔබටම දැනෙනකොට මේ හැබෑවටම හිතෙන්නේ මේ මමමයි. මේ මමමයි මගේ හිතවිලි තුල දැනෙන්නේ. මේ කතා කරන්නේ මමමයි. මේ හැසිරෙන්නේ මමමයි කියලා. ඒ කිව්වේ බුදුදහමේ පෙන්වා දෙන පංචශීලය අනුන්ට ගරු කරන්න. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න. අනුන්ගේ දේවල් ගන්න එපා. බොහොම වටිනවා මේ තරුණ අවදියේ ඔබේ හදවත්වලට. ජීවිතවලට ගරු කරන්න. වචනය බැල්ම කතාව හැසිරීම ඔබේ හුස්මවත් අන් අයට විපතක් නොවෙන්න තරම් සිහිය පවත්වන්න පුළුවනි නම් මේ ජීවිත කාලය බද්දේක රත් වෙන්න ඕන සොඳුරු රැයක් වගේ සුන්දර ජීවිතයක් ඔබට දැනුනේ මූණේ පාට ගැනවත් එය නිරෝගී වෙන්න ඕනේ. නමුත් මූණේ පාට ගැනවත් පැලඳි මුතුමැණික් ගැනවත් අම්මා අප්පච්චිගේ තත්ත්වය ගැනවත් ඒ කිව්වේ තනතුර ගැනවත් ඉපදුනේ පැලකද මහමන්දිරයකද කියනවට වඩා ඔබේ හදවත් වලට දැනෙන ජීවිතයේ සැනසුණු බව සුන්දර රැයක් වගේ හඳපායා ඇති මේ පසළොස්වක පොසොන් උදාව සමගින් හිත වලට දැනුනොත් ලොකු සුවයක්. ඔබම වේ. ඔබේම වගේම බලාපොරොත්තු වෙන අවරින් කල්යාණ මිත්‍රෝ ඔබට එකතු කරගන්න ඔබට පුළුවනිද? අපේ සාකච්ඡාව අන්න ඒ වෙනුවෙන් මේ දරුවන් සමගින් අමිල මහත්මයාණනි මේ දරුවන්ට අවස්ථාව තිබෙනවා. ඔවුන් ඉගෙන ගන්න මාධ්‍ය අනුව සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඔවුන්ට ප්‍රශ්න කරන්න, ඔවුන්ට සාකච්ඡා කරන්න අවස්ථාව තිබෙනවා. අපේ රටේ දැන් බොහෝමයක් දරුවෝ මේ මාධ්‍ය දෙකින්ම අපි මේ දේශනා කරන අසන ස්වභාවයේ අනුව පාසල් අධ්‍යාපනය, දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. ලෝකයේ කොතනක හෝ දරුවන් මේ දේශනාව මේ සාකච්ඡා අහගෙන ඉන්නවා නම් ඒ දරුවන්ටත් යම් වූ ආකාරයකින් හදවත වලට දැනෙන්න අපි මේ සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් දරුවනේ ඔබේ සිත් අවදි කරලා දහම් සාකච්ඡා පාත්ත ගන්න අවස්ථාව අමිල මහත්මයාණෙනි. නිවෙන තුරුණු සිත් වැඩසටහනට පූර්විකාවක් එක් කරමින් අපේ හාමුදුරුවෝ අනුශාසනා කරපු මේ කරුණු කාරණා කවදාටත් වඩා දැනෙන කාලවකවානුවක් තමයි මේ. ලොවක් විදිහට මිනිස්සු විදිහට හුදකලාව අත්විඳින කාලවකවානුවක සැබෑ කල්යාණ මිත්‍රකම කියන්නේ මොකක්ද කියන කාරණාව වටහා ගන්න එක ඉතාමත් වටිනවා.
කල්යාණ මිත්‍ර සම්පත්තිය සාංසාරික සැපතක් කියලා බුදුන් වහන්සේ දේශනා කළත් අද තාරුණ්‍ය එය අවබෝධ කරගෙන තියෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ විමසා බලන්නයි අපේ මේ සූදානම. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල් දෙකෙහි තරුණ දුවදරුවන් ඉන්නවා. අපි ඔබට අවස්ථාව ලබා දෙන්න සූදානම් අපේ හාමුදුරුවෝගෙන් ප්‍රශ්න විමසන්නට. අප පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. නව වර්තමානයේ බොහෝ ළමයින් නව තාක්ෂණය සමග ගනුදෙනු කරනවා. ඉතින් මේ නිසා පාසල් පන්ති කාමරයට කොට වෙලා තිබුණ දේවල් හුඟක් වෙලාවට තාක්ෂණය ඔස්සේ සිදු කරනවා. එතකොට බොහෝ ගැටලු ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ගැටලු निराකරණය කර ගැනීමට කල්යාණ මිත්‍රයෙකු ලෙස අප උපකාර කරන්නේ කොහොමද කියන එක තමයි. දුව අප මුලින්ම හඳුන්වලා දුන්නා වගේ ඔබට ඔබේ නිවහනේ වඩා වටිනම කල්යාණ මිත්‍රෝ දෙදෙනා ඔය වයසේ තවම ඔබ සමග ජීවිතය පවත්වනවා. ඒ තමයි ගුණබර අම්මා සහ තාත්තා. පාසල් පරිසරය තුළ ගුරු මෑණියන් පියාණන්. ඒ දෙමව්පියෝ ගුරුවරු හා වැඩිහිටියෝ අපි කවුරුත් ගෙදරදී පෙන්වා දීපු හොඳ නරක. ඒකනේ බලාපොරොත්තු වෙන ධර්මයේ පෙන්වා දුන්න සිගාලෝවාද සූත්‍රයේ දෙමව්පියන්ගේ යුතුයකම් හැටියට පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති සිප්පන් සික්ඛාපෙන්ති ආදී වශයෙන්. දෙමව්පියෝ මුලින්ම දරුවන්ට කළ යුතු දේ තමයි පවින් වළක්වලා යහපතේ පිහිටුවලා බාහිර ශිල්ප ශාස්ත්‍ර කියා දීලා සුදුසු කල දායාද පවරලා අනාගතයේ මතු දවසක සුදුසු ආකාරයෙන් දෙමව්පියන්ගේ අත්දැකීම් අනුව ආවාහ විවාහ පිළියෙල කිරීම කටයුතු සකස් කිරීම මේව යුතුයකම්. ඒතකොට දෙමව්පියන්ගේ හඬ ඔබේ හදවතේ තිබෙනවා. ඒ මගේ අම්මා, ඒ මගේ අප්පච්චි මොනවා කළත් කිව්වත් මගේ දෙමව්පියන්ගේ සිතුවිලි හදවත මගේ හිතවලට දැනෙනවා. මගේ හදවත් වලට දැනෙනවා. Tamanට නොපෙනුන ලෝකෙ පෙන්නලා නොලැබුණු සැප සම්පත් දෙන්න සියල්ල කැප කරන ඒ අම්මගේ තාත්තගේ අපච්චිගේ හඬ මගේ හිත දැනෙනවා කියන තැන ඔබ අන්තර්ජාලය ඔස්සේ ඔබ කියන ඔන්ලයින් හරහා ඔබ ඉගෙනීම ඔස්සේ මේ කටයුතු සිදු කරනකොට වරදකට පෙළඹෙන්නේ නැති වෙන්න ඔබේ හිතට දැනේ. යම් විටක ඔය තරුණ හිතට අලුත් යමක් හොයන්න වැරදිලා හෝ ඇඟිල්ල ගැටිලා ඇස ගැටිලා හෝ ස්වභාවයෙන්ම තාක්ෂණයේ මතුවෙච්ච යමක යම් විටක මතු වුණත් ඒ දර්ශනීය තලය තුල ඔබේ හිත කියාවේ. ඔව් තුරුණු විය අලුත් දේවල් හොයන්න සූදානම්. ඒ වුණත් වසවිස කවදාවත් කවුරු මොනවා කිව්වත් අල්ලන්නේවත් පානීය කරන්නේවත් යන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් ගින්දර සමග කටයුතු කරන්නේ බොහොම පරිස්සමෙන්. මේ ගැන ඔබට අවබෝධය තිබෙනවා. එහෙමනම් පාසලේ මීළඟට ගුරු දෙමව්පියෝ ඒ කියපු බොහෝ දේවල් ගත වෙන හැම මොහොතක්ම නැවත ගන්න එක ලේසි නෑ. ගත වෙන හැම මොහොතක්ම අපෙන් බැහැර වෙලා යනවා. සරලව සඳහන් කළොත් සම්මතයේ අවුරුදු 100ක් කිව්වට අපි ඔක්කොටම 100ක් නෑ. ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. අද මේ අපි ගත කරන්නේ කොරෝනා උවදුර හා සමගින් එවැනි සිතුවිලි අපේ හිතවලට පැන නගින කාලයකයි. එහෙමනම් ගුරු දෙමව්පියෝ ඔබට මොනවද කිව්වේ? දරුවනේ විතක වචනය තද වුණත් හදවතේ කරුණාවෙන් නුඹලට කිව්වේ අඩුපාඩු දැකලා මේ විෂය මේ දැනුම නුඹල සකස් කරගන්න ඕන. පිළිවෙල, ධෛර්යය, මතකය, ඕනෑකම, උත්සාහය, අලුත් යමක් සේවීමේ ඕනෑකම, ඒ වගේම නව නිර්මාණ, තීක්ෂණ ඥානය, නිර්මාණ ශක්තිය මේ සියල්ලම ගුරු මෑණිවරු පියවරුන් වෙතින් ලැබපු දේවල් සමග දුවේ පුතේ නුඹල මහරජුරු වුණත් දොස්තර ඉංජිනේරු ගණකාධිකාරී ගුරුවරු නීතිඥ කවුරු වුණත් හැබැයි මිනිස්සෙක් වෙන එක නම් අමතක කරන්න බෑ. සත්පුරුෂ මිනිස්සෙක් වෙන්න. ඔන්න ඔය ටික හිතේ තියෙනකොට තාක්ෂණය ඔස්සේ ඔබ කියන විදියට දුරකථනය ෆෝන් එක ඒ වගේම ඔබ පාවිච්චි කරන පරිගණකය කම්පියුටර් එක ටැබ් එක කුමක්වත් එය සමග යන්ත්‍රයක් සමග කටයුතු කළත් හදවත් වලට ඇහුම්කන් දෙන හිත් සමග ජීවත් වෙන අපි වරදට පෙළඹෙන්නේ නැහැ කියන එක. ඒ විතරක් නෙමෙයි. දහම් පාසලෙත් ඒ වගේම සමාජය තුළින් ඔබට ඇහිච්ච දේවල් දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳලා කිච්චෝ මනුස්ස පටිලාභෝ මිනිසෙක් වෙන කොච්චර අමාරුද?
මොනතරම් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක්ද මේ ලැබලා තිබෙන්නේ. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ යහපතක් වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන. යොමු කරන්න. මේ තමයි සුදුසු කාලය. අද කවුද කියන හිතන දේ මගේ අනාගතයේ තීරණය වෙයි. අතීතයේ හිතපු කියපු කරපු දේ ඒව කර්මය හැටියට අද මම කවුද කියලා තීරණය වෙනවා. මේ මොහොතේ හිතන කියන කරන දේ මගේ අනාගතයේ තීරණය කරાવી. මට ඕන. මට සැනසෙන්න පුළුවන් අයෙක් බවට පත් වෙලා දුවෙක් පුතෙක් මගේ අම්මා අප්පච්චිගේ ලෝකෙට යමක් මම නැවත දෙන්න ඕනේ. ඒ අය මට කරපු සැලකිලිට කෘතගුණ. මගේ අපේ ගුරු දෙමව්පියෝ වැඩිහිටියෝ ඒ විතරක් නෙමෙයි. මේ මහ පොළේ පය ගහලා ජීවත් වෙන්න මම යට ණය නොවෙන්න මිනිස්සෙක් වෙන්න ඕන කියන තැනක දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙලලා ඔබ හිතුවොත් ඔබට කරදරයක් නැහැකිතා රහත් නොවුණු බව හැබෑව පුතේ දුවේ. හැබැයි හැකිතා දුරට වැරදි අඩු යහපත් වූ දරුවෙක් ලෙස ඔබට පුළුවනි ජීවිතය ගැන අලුතින් හිතන්න. ඔබට පුළුවනි වරදට පෙළඹෙන්නේ නැතුව අධ්‍යාපනයේ යෙදෙන දක්ෂ කීකරු ගුණවන්ත කාර්යශූර දරුවෙක් බවට පත් වෙන්න. නිවෙන තුරුණු සිත් වැඩසටහන තුළ කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයේ සුවිශේෂීකම පිළිබඳව මේ පොසොන් උදාවත් සමග අපි කතා බහ කරමින් ඉන්නේ. විරාමයක් ලබාගෙන නැවතත් මේ සාකච්ඡාව සමගින් එක්වන්නට බලාපොරොත්තු වෙනවා. සැලලිහිණි සංදේශ කතුවරයාණන්ගේ සටහනකට මං ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවති. කල්යාණ මිත්‍ර සම්පත්තිය සාංසාරික සැපතක් ගෙන දෙන වග මේ පොසොන් උදාවත් සමග සිතන්නට වැඩි අවධානයක් යොමු කරමින් අපි කතා බහක නියැලෙමින් සිටින්නේ තුරුණු නිවෙන සිත් වැඩසටහන තුලින්. ආචාර්ය මිරිසේ ධම්මික ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩම කර සිටිනවා. ඒ වගේම බත්තරමුල්ල සිරි සුදස්සනාරාම දහම් පාසලේ සිංහල ඉංග්‍රීසි කියන දහම් පාසල් දෙකේම දරුදරියන් ඉන්නවා. අපි ඔබේ ප්‍රශ්න වෙත යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. Venerable Sir, Swamin Wahansa, what do we do if some of the people we associate are not Kalyana Mitras, like they could be our friends or adults? So should we ignore and leave them, or should we try to take them to the right path? Thank you and Anumodana, dear son. First of all, you have to be a Kalyana Mitra to yourself, according to the Dhamma. I have to be a Kalyana Mitra to myself. How? I have to refrain from harming beings. That means first precept of what the Buddha taught us to follow daily. When you are going to be aware of this teaching, and then you know how to respect each other without harming or hurting anyone else, including tiny creatures. At the same time, you are not supposed to steal anything which is not belongs to you. Also, you have to know how to refrain from sensual misbehavior. Also, you have to know how to abstain from lying, including harsh word, slanderous word, and gossip. At the same time, of course, you have to determine yourself, everybody. You know, I have to promise myself not to take any kind of intoxicating drugs or drinks. When you are going to create this type of thoughts in your mind, definitely you are going to be a Kalyana Mitra to yourself. And then you can look at other friends as you ask with that kind of knowledge and practice. You know, there are some friends, those who are not practicing in Dhamma, they are not disciplined in our moral code at that time. You have to have a chance to let them know what is right and what is not right. If they are able to listen to you and then to change their evil attitude, that's fine. Otherwise, you don't want to have any kind of fights or arguments, destructive arguments with them, because it may damage to your life and your career. Therefore, of course,
you have to ignore only their words and attitude. But you don't want to reject their association. That means physically you have to stay with them. You know, being a friend, being a classmate, you have to study together in your class. Also, being a friend among them, you have to stay with them. At that time, you don't want to create any kind of, you know, disputes over this kind of things. Only thing is, you have to ignore their evil attitude and thoughts. That's it. But still, you are doing your best to change their attitude, their evil mind to good concepts of love and compassion. Put into practice, I think it may work. Thank you. අපපින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි මෙලොව මෙන්ම පරලොව දියුණුවටද කල්යාණ මිත්‍ර සම්පත්තිය වැදගත් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා. තරුණ දරුවන් හැටියට අපේ ජීවිතය සාර්ථක කරගන්න සහ ආලෝකමත් කරගන්න අපි කල්යාණ මිත්‍රයන්ව ආශ්‍රය කළ යුතු ආකාරය පිළිබඳව සඳහන් කරනවා. මේ සාකච්ඡා පුරාම දුවේ මා සඳහන් කළා වගේ තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක කල්යාණවන්තයා කවුද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ තමාට කල්යාණවන්තයෙක් වෙලා අන් අයගෙනුත් ඒ කල්යාණවන්තකම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි බලයෙන් නෙමෙයි. කෑ ගහලා බැනලා නපුරු වචන පාවිච්චි කරලා නරක විදියට නෙමෙයි. සිංහලෙන් සඳහන් කරන විදියට අපේ දරුවනේ ගහ බැනගෙන සම්ඩු දබර කරගෙන ප්‍රශ්න විසඳන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සකස් වෙන්නේම ඒ කරුණාව හා මෛත්‍රිය ප්‍රඥාව මුල් කරගෙනමයි. මම කෙටියෙන් සඳහන් කළොත් අමිල මහත්මයාණනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව ආශ්‍රය නොකළ යුතු 4 දෙනෙක් ඉන්නවා, කළ යුතු 4 දෙනෙක් ඉන්නවා. නොකළ යුතු 4 දෙනා සඳහන් කළොත් අඤ්ඤදත්තුහර, වචීපරම, අනුප්පිය බාණී, අපාය සහාය. එක් අයෙක් ඉන්නවා මොනවා හරි ගන්නමයි සූදානම් වෙන්නේ. අපි එහෙම හිතමු. හා අනිත් අය වචීපරම වචනින් විතරයි. ඊයේ කිව්වනා. එහෙම නැත්නම් හෙට කරන්න. මේ වෙලාවේ බෑ. වචනයෙන් පමණයි. ඊළඟට අනුප්පිය බාණී. හොඳයි නරකයි දෙකම අනුමත කරනවා. මොකද නරක පෙන්වලා දීලා එයා තරහ වුණොත් Tamanට අවාසියක් වෙයි කියන නිසා හොඳ වුණත් නරක වුණත් හොඳයි කියලාම කියනවා. ඊළඟට අපාය සහාය. වැරදි දේ තමයි පොළඹවන්නේ. ඔබේ ජීවිතවල මේ කතාව ඇතුළත් වෙන්න එපා. නරක දේවල් බලන්න. අර මුලින් කතා කළා වගේ තාක්ෂණයේ ඔස්සේ වැඩ කරනකොට පහසුවෙන් සමහරට යමු වෙන්න පුළුවන්. දුම් වැටියකටවත් මත් වතුර වීදුරුවක් නෙමෙයි පුතේ දුවේ මත් කඳුලකටවත් යමුන වෙන්න. වැරදි සිතුවිලි ක්‍රියාත්මක වෙන්න. අඩුම තරමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරුණා මෛත්‍රියත් එක්කම යොමු වෙන්න ඕන. අන්න එවැනි නොවන අපාය සහායක අය මතුවෙන්න පුළුවන්. එවැනි කෙනෙක් මම නොවේ කියන මමම එවැනි කෙනෙක් මම නොවේ කියලා ඔබ හිතන්න. එහෙම හිතලා එවැනි අයගෙන් ඒක දැකලා කරුණාවෙන් කියලා බලනවා. උත්සාහ කරනවා. වැඩිහිටියන් සමග කටයුතු කරනවා. එහෙම නොවේයි නම් අර මුලින් සඳහන් කළ ප්‍රශ්නෙට උත්තර ලබා දුන්නා වගේ පුද්ගලයෝ අයින් කර යන්න ගියොත් මේ ලෝකේ ජීවත් වෙන්න තැනක් නැති වෙනවා අපිට. ඒ අයගේ ස්වභාවය, සිතුවිලි, හැසිරීම් වලින් බැහැර වෙලා පුළුවන් නම් ඒ හොඳ මගට අරගෙන අපිට කරදරයක් නොවන ආකාරයෙන් හැබැයි අපේ හිත තුලත් තරහ වෛරෙන් තොරව ජීවිතය පාත්තනවා. ඒ නරක අය ගැන. හොඳ අය ගැන උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්ඛායි අනුකම්ප නිතරම උපකාරයක් කරන්න කැමති යහළුවෝ. අපි ඉස්සෙල්ලම මම අන් අයට උපකාරයක් කරන්න. පාසලේදී පෑනකින් පැන්සලකින් හරි අපිට පුළුවන් වෙනවා. කැම ටික ගේන්න බැරි වෙච්ච යහළුවෙකුට හෝ පන්තියේ කාට හරි පාසලේ වෙන්න පුළුවන්. අසල්වැසි තැනක වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්, ඔබ දන්න වෙන්න පුළුවන්. කළ හැකි ස්වල්ප වූ උපකාරයක් කරන්න තරම් බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව අමිල මහත්මයාණෙනි පුබ්බහාසි ඉස්සෙල්ලම hina වෙනවා. හැබැයි හදවතින්ම hina වෙන්න ඕනේ. කරුණා මෛත්‍රියෙන් hina වෙන්න ඕනේ. මුළුමනින් පළවෙනිම උපකාරයක් කරන්නත් ඕනේ. පළමුවෙන්ම ඉදිරිපත් වෙන්න ඕනේ. අන්න එවැනි කෙනෙක්. උපකාරක, සමාන දුක සැප දෙකම එක වගේ දරා ගන්න පුළුවන් ඒ ස්වභාවය තිබෙන්න ඕනේ. අත්තක්ඛායි හොඳයි නරකයි දෙකම අනුමත කරන්නේ නරකයි කියලා පෙන්නලා හොඳ අනුමත කළ පොළඹවනවා. ඒ වගේම අනුකම්පා කරන විපතක් ඇති වෙච්ච තැන අනුකම්පා කරලා යහපතට ගන්න උපකාර වෙන එවැනි කල්යාණවන්තයෙක් මම වගේම අනිත් අයත් බලාපොරොත්තු වෙලා අන්න එවැනි අය හැකිතා දුරට ආශ්‍රය කරන මතකයනේ නරකයි කියලා කොන් කරනව නෙමෙයි. අපි උත්සාහ කරන හොඳමකට ගන්න. හැබැයි අපේ හිතේ නිරන්තරයෙන් කරුණාවයි මෛත්‍රියයි පවත්වා ගන්න
පරිස්සම් වෙන්න ඕනේ, දැනුවත් වෙන්න ඕනේ. හොඳයි. Venerable Sir, Swamin Wahansa, as I think the blood is thicker than water, there should be a good relationship existed between our siblings. So how can we become a noble friend to our brothers and sisters at home? Of course, as you said, blood is thicker than water. That's good. Everybody has to remind themselves, being a member of their own family, you call as my brothers and sisters. Whoever comes to my life, later part of my life, but my brothers or sisters are very important in my life. They are the people after my parents I met. They are the people, those who shared my feelings and everything. I remember. You have to think that way. Even in my childhood, how we played together, how but my parents' love, we used to share each other. I realized how but my brothers and sisters' tears in their eyes by thinking this way. One day, whoever leaves us after our parents' departure, but still, my brothers and sisters will be there. Anytime they'll be come to my life, even in my last thought moment. If I can remember how we treat my parents with my brothers and sisters, I'm able to comfort my heart. And then I had to respect my elder brothers and sisters like my parents. Also, I had to respect and treat well my younger brothers and sisters, my own brothers and sisters, those who nurtured together. They make me happy all the time by thinking this way. You have to help each other to study. You have to help each other to cultivate good thoughts in their minds. Thank you. අප පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. නූතනය වෙනකොට දෙමව්පියන්ගෙන් සමහරෙක් මද්ද්‍රව්‍ය වැනි අයහපත් දේට නැඹුරු වෙලා තියෙනවා. එවැනි අවධියක සමාජයේ වෙසෙන වැඩිහිටියන් අපගේ කල්යාණ මිත්‍රයන් බවට පත් කරගන්නේ කෙසේද? ඒ පහදලා දෙන්න පුළුවන්ද? ඔව් තරුණ දුවේ කමල මහත්මයා ඒකත් අද කාලීන ප්‍රශ්නයක්. අපි අපේ දරුවන්ට ආමන්ත්‍රණය කරනවා. අම්මට අප්පච්චිට සලකන විදිය, වඳින පුදන විදිය, වැඩිහිටියන්ට ගරු කරන විදිය අපි බොහෝ විටක අපේ දරුවන්ට ආමන්ත්‍රණය කරනවා. එතකොට වැඩිහිටියෝ ඔව් නුඹලා තමයි අපිටම වඳින්න ඕනේ, සලකන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ කියලා. එහෙම හිතලා ඒ අය දරුවන්ගෙන් පමණක් බලාපොරොත්තු වුණොත් කුමක්ද? අපි සියලු දෙනාම මේ මාර්ගය තුල සකස් වෙන කල්යාණ මිත්‍රයෝ, අපි කවුරුත් කල්යාණ මිත්‍රයෝ. අමිල මහත්මයා එතන සඳහන් කරන්න ඕනේ ගෙදරක කල්යාණ මිත්‍රෝ දෙන්නෙක් ඉන්නවා දරුවන්ට ආදර්ශයක් වෙන. ඒ කවුද? අපි දරුවන්ට අම්මා තාත්තා කියන වචනයෙන් හඳුන්වන වගේම බරියාච පරමාසක බිරිඳ ස්වාමියාට ස්වාමියා බිරිඳටත් තමයි හොඳම කල්යාණවන්තයෝ දෙන්න වෙන්න ඕනේ. මේ දරුවන්ට ඇහුනොත්, පෙනුනොත් මගේ අහිංසක අම්මයි අප්පච්චි බුදු වෙන්න ඕනේ. රාජභෝජන දුන්නේ නැතුණාට, සිංහාසන වාඩි කරේ නැතුණාට, ඔටුනු පැලැන්දුවේ නැතුණාට, පුංචි කාලේ ඉඳලා අතින් අනලා කවනකොට ලුණු මිරිසු බති වුණා, පොල් සම්බෝලයි බති වුණා තියෙන දෙයක් අපිට කොච්චර අමෘතයක් වගේ දැනුණද? මම කවදාවත් දැකලා නැහැ අම්මයි අප්පච්චි සම්ඩු වෙනව, දබර වෙනව. ඉඳ හිටලා ගෙදරක ඒව දේවල් තියෙන්න පුළුවන් පුංචි වචනයක් දෙකක් එහා මෙහා වෙනවා. හැබැයි අම්මයි තාත්තයි කොච්චර සතුටින් ජීවත් වුණාද? මට ඒක තවමත් දැනෙනවා කියලා තරුණ වයසේත් ලොකු මහත් වෙනකොටත් දැනෙනවා. ඔය වගේම තමයි ගෙදර වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්, යම් තැනක මත් අතුරට වැරදි දේවල් වලට යොමු වෙච්චි වචන පාවිච්චි කරනකොට වැරදි විදියට සම්ඩු දබර වෙන නපුරු වචන පාවිච්චි කරන අපි සිංහලෙන් කියන විදිහට අහගෙන ඉන්න බැරි පොඩි දරුවෝ ඉන්න ගෙදරක කොහොමද මේවා අහගෙන ඉන්නේ? මත් අතුරු නිසා, මත්ද්‍රව්‍ය නිසා, වෙන අර කල්යාණ මිත්‍ර සම්පත්තියේ නොව අසත්පුරුෂ ආශ්‍රය නිසා සිදුවෙච්ච දේවල් වෙන්න පුළුවන්. එවැනි වෙලාවක ඔබට පුළුවනි නම් වැඩිහිටියන්ට පුළුවන් වෙලාවක මත් අතුරු බීලා නොසන්සුන් වෙලාවක කතා කරන්න යනවට වඩා මොනියම් වෙලාවක් හරි නුවණින් කල්පනා කළ. ඒකට කියනවා ස්ථානෝචිත ප්‍රඥාවෙන් කල්පනා කළ යම් වෙලාවක ලිංගතුකමින් කරුණාවෙන් කිව්වොත්
පවුල තුල බොහොම හොඳින් කියන්න පුළුවන්. වැඩිහිටියෝ දැනුවත් කරන්න පුළුවන්. හැබැයි අපි ඒ தත්ත්වයටපත් වෙන්නේ නැහැ කියන ඒ අදහසින් ඔබ පිරිස අතර කතා කරගන්න පුළුවන්. දැන් ඔබ ඔන්ලයින් ඉගෙනීමත් ඔස්සේ බොහෝ සම්බන්ධයි. ඔබට පුළුවන් අපි මේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ එකතු වෙන අපි ඔක්කොම යහළු එකතු වෙලා බෞද්ධ දරුවෝ බෞද්ධ කියන වචනයෙන් බැහැරුණත් සත්පුරුෂ මිනිස්සුયો කියන මොන જાතියකට ආගමකට අයිති වුණා. ඒ නිසා අපි මේ පස්පව් දසකුසලින් බැහැර වෙලා අර වැඩිහිටියන්ටත් අපි පුළුවන් විදියට පෙන්වලා දීලා ඒ අත්තන්ගේ ජීවිතවලටත් යහපතක් වෙන්න පුළුවන් නා. මොකද අපි තරුණ වයසේ පුළුවන්කම තිබෙද්දි වරදට පෙළඹෙන්නේ නැතුව වැඩිහිටියන්ට යමක් පෙන්වලා දෙනකොට ඒ අත ඇහුම් කන්දේ. හැබැයි කිසි විටකවත් ඔබට සදාචාරාත්මක අයිතියක් නැහැ. නපුරු වචන කතා කරන්නවත් ගහන්න බනින්න අයිතියක් නැහැ. සදාචාරාත්මක. ඒකෙන් තොරව අපි පුරුදු කරන කල්යාණ මිත්‍ර සම්පත්තියේ ප්‍රතිරූප ප්‍රතිබිම්බ වන හදහංගම පේමනීය හදවතට දැනෙන සෙනෙහවන්ත නෙලාපොරි සભ્ય වූ යහපත් වූ හැසිරීමෙන් වචනයෙන් ඒ අතන්ට ටික ටික පෙන්වලා දුන්නොත් ඔබේ පිරිස වැඩි කරගත්තොත් කල්යාණ මිත්‍ර සම්පත්තිය තුල ඔබ දිනුවා වෙනවා දුවේ. Venerable Sir, Swamin Wahansa, we are unable to meet our friends during this pandemic. So, if someone we consider as a true friend, a Kalyana Mitra, changed due to some bad influence, should we stop associating them or should we help them correct their mistakes? Now, what I think is that we should help them instead of isolating or ignoring them, but when trying to do so, it can lead to arising conflicts due to anger or misunderstandings. So, in such an instance, what should we do? Thank you, son. As I explained before, you know, you got few friends, those who are Kalyana Mitra to you. They have changed their attitude or minds because of evil influence. At that time, you can talk to them with love and compassion because you know each other's heart and their way of expressions. You know, at that time you can talk to them. Also, you can have a chance to talk to their parents because if you are a Kalyana Mitra to them before, and then I think you know each other's parents, and then sometimes you can talk to your parents even. Also, you can talk to their parents, and then you have to meet each other. If you cannot get a chance to meet physically, at least you can meet online, right? Through phones or whatever. And then you can talk to each other. You know, this is what life is. You know what happiness is? Happiness is finding our own, you know, calm and still within ourselves. So that's why we are studying harder, working harder. You know, our parents are spending lots of money and their physical and mental energy because of us. And then why not? We have to use this valuable time for a good cause. Therefore, dear my friend, just think for a moment. Do not waste your valuable time and life. If you are going to pass this valuable time, you never gain it. By explaining to them with love and compassion, I think you can talk to their bottom of the heart. That's the way of overcoming their problems. Thank you. And Anumodana Puta. Otherwise, you don't want to ignore physically, you don't want to be isolated, or you don't want to do any kind of harmful things physically or verbally. But still, you have to try your best to overcome these kind of problems with compassion and love. You can get help with your parents and adults, at least with teachers. Thank you. නිවෙන තුරුණු සිත් සනහන්නට සැබෑ කල්යාණ මිත්‍ර සම්බන්ධතාව පවත්වා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ මේ තුරුණු සිත්වලට කතා බහ කරමින් ඉන්නේ අපි විරාමයක් ලබාගෙන නැවත මේ සාකච්ඡාව සමග එක්වන්නට බලාපොරොත්තු වෙනවා. යෝන් වියට පාතබත්ම අහම්බයක් ලෙස මුණගැසෙන මිතුරන්ට වඩා ඒ මිතුරනුත් අපේ ජීවිතවලට වටිනවා. හැබැයි ඒ මිතුරන්ට වඩා සම්මස් ලේනහර ඇට මිදුළු දක්වා දිවෙන
සෙනෙහසක් රඳා පවතින අපේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ තුළ තිබෙන මේ කල්යාණ මිත්‍ර සම්බන්ධතාව අපේ ජීවිත විශේෂයෙන්ම තුරුණු ජීවිත හැඩ කරගන්න උපයෝගී කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ වැදගත් කතාබහක නියැලෙමින් සිටින්නේ. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිසේ ධම්මික ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සිංහල හා ඉංග්‍රීසි දහම් පාසල් දෙකෙහි තරුණ දුවා දරුවන් අපිත් එක්ක එකතු වෙනවා. අපි මේ තරුණ දුවා දරුවන්ගේ ප්‍රශ්න වෙත නැවත යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමින් වහන්ස. අප සමාජයේ ස්ථාවරත්වය රඳා පවතින්නේ අප එකිනෙකා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුතුව එකිනෙකාට යුතුයකම් ඉටු කරමින් කටයුතු කරන විට සමාජයේ එකිනෙකා ඉටු කළ යුතු යුතුයකම් දැක්වෙන සූත්‍රයක් වන සිංහලෝවාද සූත්‍රයේ උත්තර දිශාවෙන් දැක්වෙන්නේ යහළු හිත මිත්‍රාදීනුයි. එවිට ස්වාමින් වහන්ස යහළු හිත මිත්‍රාදීන් එනම් කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අපෙන් සමාජයට ඉටු යුතු යුතුයකම් මොනවාදයි පැහැදිලි කර දෙන්න. බොහොම කෙටි වෙලාවක් අපිට තියෙන පුතේ. එතකොට උත්තර දිශාවෙන් දක්වන සිගාලෝවාද සූත්‍රයේ ඒ දේශනාවට අනුව ඔබ යහළු හිත මිතුරෝ ඒ දෙපාර්ශ්වයේම දෙපැත්තට මේ මුලින් සඳහන් කළා වගේ ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඔබ දැන් මේ පාසල් දරුවන් මට්ටමේ හා උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ මට්ටමට ටිකක් වෙනස් කළ ඒ අදහස ගත්තොත් ඔබ ඔබේ ජීවිතයට දක්වන ලෙන්ගතුකම වගේම යහළුවන්ගේ ජීවිතවලටත් වටිනාකමක් දෙන්න ඕනේ. කිසි විටකවත් පහත් කොට ඔබ ඒ ජීවිත පහත් නොකළ යුතුයි. තමා උසස් නොකළ යුතුයි. ඒ වගේම ඒ සූත්‍ර දේශනාව අනුව ඔබ කිසිවක් හංගන්නේ නැතුව රහස් කිය යුතුයි. දැන් ඒක එහි අදහස. මින් අදහස් කළේ අපි හිතමු දැන් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න අවශ්‍ය දෙයකට අවශ්‍ය තැන ඔබ කිසිවක් හංගවන්නේ නැතුව දැන් කතාවක් තියෙන ගුරු මුස්ටිය කියලා. ඒ කියන්නේ ගුරුවරු දරුවන්ට දෙන්නේ ටිකක් තියාගෙන කියලා. අන්න එවැනි අදහසක්වත් නැතුව ඔබ යහළු යෙහෙලියන් හා සමගින් ඔබට අවශ්‍ය හැම තැනකම ඒ උපකාරය කරනවා. ඒ වගේම දුක සැපේදී එක් වගේම පිහිට වෙනවා. ඒ වගේම වරදින් වළක්වනවා. ඒ වගේම හොඳටම ඔබ යොමු කරන්නට ඕනේ. ඉන් අදහස් කළොත් පවින් වළක්වලා යහපතේ පිහිටවන්න තරම් ඔබට පුළුවන්කමක් තිබෙන්න ඕන. අද පාසල් ජීවිතය, තරුණ ජීවිතය එක්ක ඔබ කල්පනා කළොත් ඔබ මොනවද අලුතින් දැනගන්නේ? ඔබ ඔබේ ජීවිතයට අලුතින් යහපත පිණිස එකතු කරගත්තේ මොනවද? අන්න ඒ දේත් ඔබට පුළුවන් නම් ඔබේ යහළුවෝ දැනුවත් කරන්න. එයාට උදව් උපකාර කරන්න. හැබෑවටම ඔබටම අහන්න ලැබෙයි ඒ යහළුවන්ගෙනොත් නුඹ මගේම සහෝදරයෙක් සහෝදරියක් නොවුනට හැබැයි මට දැනෙනවා නුඹ මගේම සහෝදරයෙක් සහෝදරියක් කියලා මට දැනෙනවා කියලා දැනෙන්න පුළුවන්. ඒ වගේම හිතේ කිසිවක් සංගවෙන්නේ නැතුව රහසක් නැතුව හඟවන්නේ නැතුව හැබෑවටම හදවත විවෘත කරලා ජීවත් වෙන කෙනෙක් නේද මගේ යහළුව කියලා අම්මට තාත්තට ගිහිල්ලා කතා කරන්න උනත් හැබෑවට පුළුවන්කම ලැබෙනවා. අම්ල මහත්මයානි සමහරුන්ගේ ළමා කාලේ මුණ ගැහෙන පාසලේ යහළුවෝ ජීවිතේ කෙලවර දක්වාම ඔවුන් සමග ජීවිතය පාත්වනවා. මා ඒ කරුණු සිගාලෝවාද සූත්‍රයේ කරුණු සාරාංශ කොට අපේ දරුවන්ට පෙන්눔 කළේ ඔබට අවංක වෙලා ඔබ වගේම යහළුවටත් ජීවිතය පාත්වන්න දෙපැත්තම මේ හා සමානව සකස් වෙනකොට හැබෑවටම ඔබට අපහසුවක් දැනෙන්නේ නැහැ යහළුවන් සමගින් සුහදව ජීවත් වීම පිළිබඳව. Venerable Sir, Swamin Wahansa, a Kalyana Mitra is referred to as an adorable friendship according to Buddhist teachings. In my point of view, I guess a Kalyana Mitra is someone that we should be and regulated with. According to my view, I prefer that everyone should try to be a Kalyana Mitra. So among our friends, how can we identify our Kalyana Mitras and how can we make up our mind to be such a Kalyana Mitra? Of course, as we discuss on this Dhamma sermon and discussion, we have to be honest to ourselves. Otherwise, you may feel, oh, you are not a good friend to me. Of course, as you mentioned, you have to be a lovely relationship between you and your friends. That means should be kind and wise. Keep in your mind, should be kind and wise. You know, some friends are there, those who are so kind, but they are not wise. Always just you have to push them or ask them to do. You must do. This is what you are supposed to do. But if you want to maintain very, good relationships between
each other. Of course, you have to be kind and wise. And then you know how to handle with kind of problems when you are phase 4. Even at that time, with your kind heart, you can share your feelings each other. And then you feel, I'm a good friend to him or her. And then they also might say, oh, you helped me a lot at that time. Even at hard time, you came to me and helped me a lot because of your kindness. You are so beautiful and lovely, they would say. This is what good relationships between each other. At the same time, they might think, oh, they are doing well. My friend helped me a lot. Sometimes, you know, I may get sick. Even at that time, I don't want to get sick, get scared of my future or my future education. But still, my friends are there. They are going to be with me, like my parents and teachers and well-wishers. My friends are going to help me a lot. Of course, yes. You know, and then you feel it's interesting. We are having what we call as good relationships, what we are supposed to continue each other. Okay, thank you. Permission from Venerable Sir Swamin Wahanse. As ordinary human beings, we are required to associate good and bad people. When we see these people doing wrongful activities, we are prone to get agitated. As good Buddhists, how do we clear our mind from such an angry state, and how are we supposed to act in that sort of a situation? I got a simple answer for you. You know, when you are having kind of problems because of someone's bad attitude, like they used to get angry most of the time. You know, some people are always criticizing others' words, behavior, etc. Even at that time, you have to remind yourself how to maintain metta within myself. What I learned while going to Dhamma school, what I absorb from my parents' attitude by thinking this way, have a long breath, breathe in and out, and then clean your mind. I don't want to react with anger. I don't want to react with angry feelings, of course. I'm calm and quiet. By thinking this way, first thing is you have to make fresh your feelings and sensations, and then you have to react with kindness and wisdom. That means whatever answers or reactions you got from them, but still you are talented to maintain peace in your mind. Even after this argument, it could be, you have to feel, I'm all right. I did not lose my temper. I did not, lose my virtues, whatever I hold throughout of my life. But still, I am able to continue my peace of mind because of Buddha's teachings. What you learn while coming to Dhamma school, always keep in your mind and then use as a remedy to that kind of problems. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි යමකුගේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඔහු ආශ්‍රය කරන පුද්ගලයන් මතයි. අපගේ එදිනදා ජීවිතයේදී පාසල උපකාරක පන්තිවල මෙන්ම අපට සමාජයේද විවිධාකාර වූ මිත්‍රයන් අපට හමු වෙනවා. ඒ තුල අප කල්යාණ මිත්‍රයන් හඳුනා ගැනීම පිළිබඳව බුදුදහමේ දක්වා ඇත්තේ කෙසේද? මේ සාකච්ඡා පුරාම පුතේ අපි දැක්වුවා කල්යාණ මිත්‍රය හඳුනාගන්නේ කොහොමද, කල්යාණ මිත්‍ර නොවන අය හඳුනාගන්නේ කොහොමද කියලා. තවදුරටත් පුතාගේ ප්‍රශ්නය වෙන්නේ කල්යාණ මිත්‍රයෙක් හඳුනාගන්නේ කොහොමද කියන විවිධ අය අපිට ආශ්‍රය කරන්න වෙන නිසා අපි මේ සාකච්ඡාදී පෙන්වුම් කළ අදහස් නරක වුණාට පුද්ගලයෝ ශාරීරික වශයෙන් ඈත් කරන්නේ නැහැ කියලා. අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ. විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට පුද්ගලයෝ අයින් කරන්න නෙමෙයි. පුද්ගලයන්ගේ නපුරු අදහස් අයින් කරන්න. හැබැයි අපිට අයින් කරගන්න බැරි නම් සම්ඩු දබර වෙන්නේ නැතුව ඕගලන්ට වැටහෙන වචන වලින් අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ අපි අපේ මනස ආරක්ෂා කරන්න. තවත් කෙනෙකුගේ වරදක් නිසා අපිට අපේ මුළු ජීවිතයම නරක කරගන්න, හිරේ විලංගුවේ වැටෙන්න,
අපේ ජීවිතයේ බොහොමයක් මුලපටන් කැප කරලා දෙමව්පියන්ගේ ජීවිතවලට අඳුරක් දෙන්න ඕනේ නැහැ. ඒ විතරක් නෙමෙයි. මරණින් මතු සතර පාය වැටෙන මාර්ගයක් හදන්නත් ඕනේ නැහැ. අමිල මහත්මයාණෙනි උතුම්ම කල්යාණ මිත්‍රයෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව චතුරාර්ය සත්‍ය ධර්මයේ පෙන්වලා දෙන අය. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස පරිලාහ. උපායාස පරිලාහ කරන ස්ට්‍රෙස් ડિප්‍රෙෂන් ඇන්සයිටි ඇන්ග්විස් and tension etc. ඒව තමයි බලවත් සිත්වුල් මානසික ආතතිය. මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදියෙන් නිදහස් වෙන්න සසර ගමන දුකෙන් නිදහස් වෙන්න මඟ පෙන්වන අයම තමයි එනම් චතුරාර්ය සත්‍ය ධර්මයට මඟ පෙන්වන අයම තමයි හැබෑම කල්යාණවන්තයෝ කියලා ධර්ම කතාවේ පෙන්වම් කරන්නේ. මේ තරුණ වයසත් එක්ක ඒ අදහසත් ඇති කරගෙන අපි අර ආශ්‍රය නොකළ යුතු අඤ්ඤදත්තුහාර ආදී ඒ වගේම ආශ්‍රය කළ යුතු උපකාරක සමාන දුක් ආදී වශයෙන් මේ බව මනවින් තේරුම් අරගෙන අඩුමතරමේ ආදරය ලෙන්ගතුම කරුණාව ඔබ කියන විදිහට මිනිස්කම තේරුම් ගන්න පුළුවන් මමත් ඒ අයත් එහෙම විය යුතුයි කියන තැනකින් බලන්න හිතන්න කියන්න පුරුදු වුණාම අම්මා කෙනෙක් දැස බලනවා වගේ අපච්චි කෙනෙක් දැස බලනවා සොහිවුරියක් මිනිස්සෙක් දැස කරුණාවෙන් බලනවා වගේ අපි හිතන්න පුරුදු වුණාම ඔබට පහසුවෙන්ම ඕනම පිරිසක් මැද ජීවිතය පාත්තන්න පුළුවන්කම ලැබේ. මේ මැදිරියේ ඉඳලා අපෙන් ප්‍රශ්න විමසපු තරුණ දුවල පුතාලාගේ ප්‍රශ්න ඔවුන්ට ආවේනික වෙච්ච ඒවා වුණාට ඒ ඔබෙත් ප්‍රශ්න මේ රටේ තාරුණ්‍ය අපේ වැඩසටහන ලොව පුරා බලන ප්‍රේක්ෂක තරුණ ප්‍රජාවගේ ප්‍රශ්න ඒ ප්‍රශ්න තුල සාකච්ඡා කරපු කරුණු කාරණා ඔබ යහපත් මිත්‍ර සම්බන්ධතාවක් කරා ගෙන යන බවට අපිට ඊටාම පැහැදිලි විශේෂයෙන්ම මේ ගෙවෙන කාලවකවානුව තුල සැබෑ මිතුරන් හඳුනා ගැනීම දහමට අනුකූලව ජීවත් වීම පිළිබඳ ඊටාම හොඳ විවරණයක් අපට මේ කතා බහ තුලදී හඳුනා ගන්නට දැන කියා ගන්නට හැකියාව ලැබුණා. අපි নমස්කාර පෙරදරි ස්තුතිය පිරිනමනවා බත්තර මුල්ලසිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිසේ ධම්මික ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ වගේමයි එම විහාරස්ත සිංහල සහ ඉංග්‍රීසි කියන දහම් පාසල් දෙකෙහිම දහම් අධ්‍යාපනය හදාරන තරුණ දුවල පුතාලා අපේ වැඩසටහනට එකතු වුණා. ඊටාම වැදගත් ප්‍රශ්න කාලෝචිත ප්‍රශ්න අපිට කතා බහ කරන්න හැකියාවක් ලැබුණා. තරුණ සිත් හෙට දවස කරා අනාගතය කරා ගෙන යන්නට අවැසි දහමින් සුපෝෂණය කරන්න අපි මේ වැඩසටහන ඉදිරියේදීත් ඉදිරි බොහෝ දිනවලත් ඔබට ගෙනෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. දහමේ සැබෑ අරුත ඔබේ ජීවිතයට පසක් වේවායි ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණයි.